සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ අසහාය වූ අසම සම වූ මෙලොව පහළ වුණු උතුම්ම පුරුෂ රත්නය බඳු වූ අප මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේට අප සැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, විසිරුණු සිතුවිලි සමුදායක් එක තැනකට ගොනු කරගන්න හිත සමාධියට පත් කර ගැනීම අත්‍යවශ්‍යමයි. ඒ අරමුණ පෙරදැරිව උදේ දවල් රාත්‍රිය මුළුල්ලේම බෞද්ධ නාලිකාව සමග කලන මිතු දමින් බැඳී ඒකාත්මික වන සුවහසක් ශ්‍රාවක දනන් වෙත ප්‍රේක්ෂක දනන් වෙත අප අද දවසේදී සජීව ලෙසින් තිලින කරලන ප්‍රඥාව ඔබේ ජීවිතයට කැඳවාලන කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන ආරම්භන්නට අපට අවසර දෙන්න. අද දවසේදී අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ පෙර දින සාකච්ඡා කළ ඒ සූත්‍ර දේශනාවේ ඉතිරි අර්ධය. අපි සාකච්ඡා කරමින් සිටියේ සංයුක්ත නිකායේ ඉන්දක වග්ගයේ යක්ක සංයුක්තයේ ආලවක සූත්‍ර දේශනාව. එහි අටුවා කතාව ඊටාම දීර්ඝ නිසා අපි මද විරාමයක් තබා එම අටුවා දේශනාව අද දවසේදී පූර්ණ වශයෙන් සාකච්ඡා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ දහම් කරුණු අපට මනවින් ප්‍රත්‍යක්ෂ කර දෙන්න, ඒ වගේම බෞද්ධ නාලිකාව නම් වූ මේ සුවිසල් මාධ්‍ය කේන්ද්‍රස්ථානය වර්තමානය තුල තමන් වහන්සේගේ තුරුණු නායකත්වයෙන් බබලවන දිදුලවන ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධුරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේයි ඒ උදෙසා වැඩම වදාළේ. අපි ඔබ වහන්සේව ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව මේ මොහොතට පිළිගන්නවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. එසේනම් සදහවතුනි, කාලයත් අපිට ඊටාම වටිනා නිසාම ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමු. අප සියලු දෙනා සිත එකඟ කරගෙන ඒකාත්මික සිතින් මේ වැඩසටහන ශ්‍රවණය කරමු. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ పూర్වයේදී මතක් කළා වගේ සංයුක්ත නිකායේ ඉන්දක වග්ගයේ යක්ක සංයුක්තයේ ආලවක සූත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමින්ම අපි කැමති ඔබ වහන්සේගෙන් එහි අටුවා කතාව පූර්ණ වශයෙන් විස්තර විග්‍රහ කරගන්නට. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනේ. ආලවක සූත්‍ර දේශනාව මේ වග්ගයේ සඳහන් වන ඉන්දක වග්ගයේ සඳහන් වන අවසාන සූත්‍ර දේශනාව. ඒ වගේම සාමාන්‍යයෙන් පෙළ දේශනාව තුළ යම් තරමක සූත්‍ර දේශනාවක් වුවත් අටුවා දේශනාව තුළ අපිට දකින්න ලැබෙනවා ඊටා දීර්ඝ විස්තරයක් මේ සූත්‍ර දේශනාව විස්තර කිරීම සඳහා යොදාගෙන තියෙනවා. ඒ නිසාම අදත් අපි කතා කරන්නේ ගියවර වැඩසටහනේදී නතර කරපු තැන ඉඳලා විශේෂයෙන් අපි සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරනකොට අටුවා දේශනාවත් අවසානයේදී අපේ ජීවිතයට ඒ ධර්ම කරුණු එකතු කරගන්නේ කොහොමද කියන කාරණයක් සාකච්ඡා කරනවා. ඉතින් මේ අටුවා දේශනාව දීර්ඝ නිසා අපි අටුවා දේශනාව විග්‍රහ කරගන්න ගමන් ධර්ම කාරණා ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාවත් මේ සමගින්ම තමයි අපි සාකච්ඡා කරන්නේ. පින්තුනේ අපිට මුණ ගැහුණා අටුවා දේශනාව තුළ අපි ඒක සාකච්ඡා කළා කලින් ලෝකෙහි ශ්‍රේෂ්ඨ කියන්නේ ලෝකෙහි
ඊටාම උසස් ගණයේ ආයුධ. උසස් ගණයේ ආයුධ 4ක් තියෙනවා කියලා. ගොඩාක් දැන් මේ ඊටාම ප්‍රබල ආයුධ ලෝකේ හදනවනේ. එහෙමයි. දියුණු ආයුධ. ඉතින් ඒ ආයුධ සමහර වෙලාවට බිය වැද්දීම සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් පැත්තකින් මිනිස්සයා නැසීමටම වෙන්නට පුළුවන්. එහෙමයි. ඉතින් ඒ වගේ ලෝකේ ආයුධ 4ක් තියෙනවා. ඒ ආයුධ 4 තියෙන්නේ තවත් ඒ වගේ ප්‍රබලම ඒ විදිහට සත්වයන් 4 දෙනෙක් ළඟ. සත්වයන් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සක්‍රයාගේ සක්‍රදේවේන්ද්‍රයා ඉන්නවනේ. ඒ සක්‍රදේවේන්ද්‍රයාගේ ආයුධය තමයි වජ්‍රායුධය කියලා කියන්නේ. ඒ වජ්‍රායුධය මෙවැනි මේ සක්‍රයා වැනි අය දෙවිවරු වෙන්න පුළුවන්, යක්ෂයෝ වෙන්න පුළුවන්. ඒ අය මේ භාවිතා කරන්නේ කුමන වෙලාවටද කියන කාරණය මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා. එතකොට යම්කිසි ආයුධයක් යම්කිසි දෙයක් ආයුධයක් බවට පත් වෙන්නේ හිතේ තියෙන ස්වභාවය අනුව, හිතේ හැසිරීම අනුව. නේද? සමහර වෙලාවට මේ ළඟම තියෙන දෙයක් ආයුධයක් බවට පත් වෙන්න පුළුවන් හිතේ තියෙන ස්වභාවය අනුව. දැන් මේ ලස්සන කරන් තියෙන මල් පෝච්චි වුණත් පුළුවන් නේද? පුළුවන්. මලකින් වුණත් කෙනෙකුට ගහන්න පුළුවන්. නේද? එතකොට ඒ කියන්නේ එහෙමනම් හිතේ පවතින ඒ ස්වභාවය තමයි කෝපය කියලා කියන්නේ. එහෙමයි. ෂණික කෝපය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දීර්ඝ වශයෙන් පැවතිච්ච වෛරයක් වෙන්න පුළුවන්. නේද? එහෙමයි. ඒ විදිහට. දැන් මේ සක්‍රයාගේ ආයුධය භාවිතා කරන අවස්ථාව සඳහන් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී වජ්‍රායුධය යම්කිසි ආකාරයකින් ඉදින් සක්‍රයා කෝප වූයේ වජ්‍රායුධය මහාමේරු පර්වතයෙහි පහර දෙයිද 8,60,000කට අධික යොදුන් ලක්ෂයක් විනිවිද පසාරු කර ගොස් පහතට යන්නේය. එතකොට මහාමේරු පර්වතය තියෙනවනේ. ඒ මහාමේරු පර්වතය මේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය හැට පිහිවි හැට පේන්නේ නැති මේ පර්වතයක්. ඒ පර්වතය තමයි උසම පර්වතය. මේ ලෝකේ පවතින උසම පර්වතය. ඒ පර්වතයට මේ වජ්‍රායුධයෙන් දමා ගසනකොට ඒ පර්වතය තනින් තන ළඟින් ළඟ සිදුරු වෙලා සුණු විසුණු වෙලා පොළොවට සමතලා වෙනවා. ඒ තරම් ප්‍රබලයි ආයුධය. ඒ වගේම තමයි වෛශ්‍රවණගේ ආයුධය. ඊළඟ ආයුධය තමයි වෛශ්‍රවණගේ ආයුධය ගදායුධය. ගදායුධය කියලා සඳහන් වෙන්නේ. අපි දන්නවනේ ගදායුධයන් එක එක දේවල් වලින් හදා ගන්න පුළුවන්. අපි දන්නවනේ දැන් යගදාව කියලා කියන්නේ නේද? ඒතකොට යකඩ වලින් හදාගත්ත මේ ගදායුධය. ඒ විදිහට සකස් කරගන්න පුළුවන්. පාෂාණ යුධය මේ විදිහට. දැන් මෙතන තියෙන්නේ මේ ගදායුධය වෛශ්‍රවණ විසින් සාමාන්‍ය කාලයේහි මුදාහල ගදායුධය බොහෝ යක්ෂ දහස් ගණනකගේ හිස කපා දමා යලි අත්පසුරට පැමිණ සිටි. එතකොට සාමාන්‍ය කාලවලදී භාවිතා කරාම ඒ කියන්නේ දමා ගැසුවම ආයුධය දමා ගැසුවම දහස් ගණකගේ
යක්ෂයන් යක්ෂෝ මෙතන ගන්නේ මනුෂ්‍යයන්ට වඩා ප්‍රබල නිසානේ. එහෙමයි. නේද? ඉතින් යක්ෂයන්ගේ බෙලි කැපිලා විනාශ වෙලා නැවත අතට එනවා. එහෙමයි. දහස් ගණන් එකවරක් වීසි කළොත් එහෙම. ඒ වගේ අවස්ථා ගණනාවක් එහෙම වීසි කරන්න පුළුවන්. එහෙමයි. නේද? ඒ විදිහට තමයි මේ වෛශ්‍රවණයගේ මේ ගදායුධයේ ස්වභාවය. ඒ වගේම තමයි කෝප වූ යමයාගේ දැන් යම රජුරවන්ට තියෙනවා ආයුධයක්. ඒක තමයි නායන ආයුධය. ඇස්. එහෙමයි. යම රජුරෝ ඇස් වලින් බැලුවාම තරහා සිතින් කෝපයෙන් බැලුවොත් එහෙම කොහොමද ස්වභාවය කියනවා. කෝප වූ යමයා විසින් නයනායුධයෙන් බැලූ සැනින් නොයේ කුම්භාණ්ඩ දහස් ගණන් දෙනා රත්තුණු කබලෙහි තල පුපුරු ගසන්නාක් මෙන් වෙනසේ. තර රත්වෙච්ච තැටියකට කබලට තලයට දැමූ සැමින් තල පුපුරලා යනවා. අන්නේ වගේ යක්ෂයන්ගේ සත්වයන් දෙය බැලුවාම ඒ සත්තු විනාශ වෙලා වැටෙනවා. ඒ වගේ තමයි මේ යම රජුරුවන්ගේ ඇස් දෙක නයන ආයුධය. ඒ වගේ දැන් අපි මේ කතා කරන කතානායකයා ආලෝක යක්ෂයා. ආලෝක යක්ෂයාගේ ආයුධය තමයි දුස්සායුධය. දුස්සායුධය කියලා කියන්නේ දුස්ස කියලා කියන්නේ ඒ විදිහට සලුවටනේ. එහෙම නැත්නම් රිදි කඩකට කියනවා දුස්සය කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මේ ආලෝක යක්ෂයා එක පාවිච්චි කරන්නේ සාමාන්‍ය උතුරු සලුව විදිහට. ඒ උතුරු සලුව විසි කරාම තමයි තමන්ගේ අරමුණු සිද්ධ වෙන්නේ. දැන් මේ විදිහට මේ ආලෝක යක්ෂයා මේ දුස්සායුධය භාවිතා කළොත් එහෙම මේ විදිහට කිපුණු ආලවක තෙමේ ඉදින් අහසෙහි ආයුධය මුදා හරිද අහසට විසි කළොත් එහෙම මේ ආයුධය මුදා හරිද වසර 12ක් වැසි නොවසින්නේය. අවුරුදු 12ක් වැසි වසින්නේ නැහැ. ඒ වගේම ඉදින් පෘථුවියට මුදාහලේ නම් මේ පොළොවට මුදා හැරියොත් එහෙම පොළොවට මුදා හැරියොත් එහෙම ආයුධය සියලු ගස් හා තනකොළ ආදිය වියලී ගොස්. එතකොට සියලු ගස් තනකොළ මේ ඔක්කොම වියලා යනවා කාන්තාරයක් වගේ. එහෙම වියලා ගිහිල්ලා අවුරුදු 12ක් යනකම් නැවත ඒ ගස් වැඩෙන්නේ නැල්ලු. එහෙමයි. බලන්න නේද? ඒ වගේම ඉදින් මුහුදෙහි මුදා හරිද මුහුදේ මුදා හැරියොත් එහෙම මොකද වෙන්නේ? රත්තුණු කබලෙහි ජල බින්දු මෙන් සියලු ජලය සිඳී යයි. ඒතර මහා සාගරයේ කොච්චර ජල කඳක් තියෙනවද? එහෙමයි. ඒ ජල කඳ වාෂ්ප කරලා අරින්න පුළුවන්. සැනින් එහෙමයි. ඒ ආලෝක යක්ෂයාගේ තිබෙන මේ දුස්සායුධයේ තියෙන ප්‍රබලත්වය. ඉතින් මහා මේරු පර්වතයේ මුදා හරිනේ නම් දැන් මේ පර්වත අතරින් ගත්තොත් එහෙම අර විදිහට මහා පර්වතයට මේ සලුව මුදා හැරියොත් එහෙම ආයුධ මුදා හැරියොත් එහෙම නම් කුඩු වී විසිරෙයි. එතකොට ඒ විදිහට සම්පූර්ණයෙන් මේ කන්ද දුහිලි බවට පත් වෙලා පොළොවට සමතලා වෙනවා. ආන්නේ වගේ ස්වභාවයක් තමයි මේ ආයුධ හතරේ ස්වභාවය. මම මේ කියන්න උත්සාහ කළේ අපේ ලංකාවට පැවතුනානේ මෙමිනිතියා සාය කියලා සායක් අවුරුදු 12ක් නේද? එතකොට ඒ වගේ යක්ෂයෙකුට ආලෝක යක්ෂයා වගේ යක්ෂයෙකුට යම් කිසි විදිහකින් කෝපයක් හටගත්ත වෙලාවක් වෙන්න පුළුවන් ඒ වෙලාව. එහෙම. නේද? එහෙම. ඉතින් දැන් මේ දිනවල අපි දන්නවා ප්‍රබල වශයෙන් මේ ගොඩාක් ධාරානිපාත වර්ෂාව ඇවිල්ලා ගම් වතුර තත්ත්වයක් මේ වෙනකොට පත් වෙලා ඇති වෙලා තියෙනවා. ඒ නිසා ගොඩාක් අපේ ජනතාව
විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා. ඉතින් කොහොම වුණත් ගම් වතුර තත්ත්වයන්, නියං තත්ත්වයන්, සුලිසුලං තත්ත්වයන්, ඒ වගේ ස්වභාවික අනතුරු වලටත් මේ ප්‍රබල යක්ෂයන්ගේ සමහරවිට දේවකෝප කියලා අපි කියනවා නේද? ඒ වගේ අයගේ ඒ වගේ අමනුෂ්‍ය කොටස් වල සහ ප්‍රේත කොටස් වල බලපෑම තියෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒකයි මම මේ මතක් කළේ මේක අපි කල්පනා කළ යුතු දෙයක්. විශේෂයෙන්ම අපි පින් අනුමෝදන් කරනකොට පවානේ අපි ශක්‍ර දේවේන්ද්‍රයාට යම රජුරවන්ට පවා පින් අනුමෝදන් කරනවානේ. එහෙමයි නේ? ඉතින් ඒ නිසා ඒ හැම කෙනෙකුටම පින් අනුමෝදන් කිරීමේ වටිනාකම. ඒ කියන්නේ කෙනෙක් කෝපයට පත් කරන්නේ නැති භවයේ තියෙන ආනිසංස ගැන තමයි අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙමයි. ඒ නිසා මේ ආලෝක සූත්‍රය තුල විශාල ධර්මකාරණා රාශියක් අපේ ජීවිතවලට එක රාශි කරගන්න පුළුවන්. අපි අද ආරම්භ කරන්නේ විශේෂයෙන්ම දැන් ආලෝක යක්ෂයා භාග්‍යතුන් වහන්සේට අවස්ථා තුනකදී ප්‍රධාන වශයෙන් අවස්ථා තුනකදීම තමන්ගේ භවනෙන් එළියට යන්නත් භවනෙන් නැවතට භවනට පිවිසෙන්නත් භාග්‍යතුන් වහන්සේට තර්ජනාත්මකව කියනවා. ඒ හතරවෙනි වතාවේ එළියට යන්න කියලා කියපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩියේ නැහැ. නේද? ඉතින් මේ කාරණා ගැන තමයි මේ සඳහන් වෙන්නේ. අපි ගත්තොත් එහෙම අපේ ජීවිතවලටත් ඒ කාරණා විතාම වැදගත්. යමක් දැන් මෙතන සඳහන් වෙනවා එසේම භාග්‍යවතුන් වහන්සේද කෙලෙස් හැඬීමෙන් හඬන යක්ෂයාට සැනසීමට යමක් ඔහු කියයිද ඒ කලසේක. දැන් හරියට මේ යක්ෂයා හැඬීමක් වගේ දෙයක් මෙතන කළේ. යක්ෂයා අර කියපු විදිහට පරාජයට පත් වුණු නිසා ඒ යක්ෂයා මේ අපිට මතකයි මේ යක්ෂයා කළානේ නොඑක් විදිහේ අර දුස්සායුධ භාවිතා කරන්න උත්සාහ කරානේ. එහෙමයි. දුස්සායුධය කියලා කියන එක භාවිතා කරන උත්සාහ කරපු වෙලාවේ මෙන්න මේ වගේ සිදුවීම් ටිකක් වුණානේ. ඉක්විති ආලවකතේ මේ භාගතුන් වහන්සේ සමීපෙහි ඉහළින් සැරිසරා වස්ත්‍රායුධය, මේ දුස්සායුධය මුදාහලය. ඒ අකුණු වලල්ලක් මෙන් අහසෙහි ගොස් බිරම් හඬක් නගමින් දුම් දමමින් දිලිසෙමින් භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ යක්ෂයාගේ මානය මර්ධනය කරනු පිණිස පාපිස්නා රෙදි කඩක් වී පාමුල වැටුණේ. භාග්‍යතුන් වහන්සේගේ පාමුල වැටුණා හරියට පාපිසන රෙදි කඩක් වගේ. ඒ වගේම ආලවගතමේ ඒ දැක අඟ සිඳිනා ලද වෘෂභයකුමෙන්. එතකොට සාමාන්‍යයෙන් ගවයන්ගේ උසස් කුලයක ගවයෙක් තමයි වෘෂභ කියලා කියන්නේ. එහෙමයි. එතකොට මේ වෘෂභයෙක් මෙන් අඟ සිඳපු වෘෂභයාට යමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම දල අගුළු වන ලද නාගයකුමෙන් තේජස් රහිතව. එතකොට විසදත් ගලවපු නාගයෙක් වගේ වුණා. ඒ වගේම උඩඟු රහිත හැකුළුණු මාන දජේ ඇතිය අයෙකු වී මෙසේ සිටිය. දුස්සායුධයේද ශ්‍රමණයා අභිභවනය නොකළේය. එතකොට මේ ශ්‍රමණයා පරාජයට පත් කරන්න පුළුවන්කමක් නැහැ. පුළුවන්කමක් ලැබුණේ නැහැ මගේ දුස්සායුධ භාවිතා කළා. හේතුව කුමක්ද? මීට හේතුව තමයි. මීට හේතුව විදිහට දැන් මේ ආලෝක යක්ෂයා දකින්න. ශ්‍රමණයා මෛත්‍රී විහරණයෙන් යුතු වීම. මෛත්‍රී විහරණයෙන් යුක්ත වෙච්ච එක තමයි මාව පරාජයට පත් වෙන්න හේතු වුනේ. එහෙමයි. ඒ නිසා දැන් මම කරන්න ඕනේ මොකද්ද?
ඔහු කෝප කරවා මෛත්‍රියෙන් වෙන් කිරීම මැනවේ. භාගතුන් වහන්සේට භාගතුන් වහන්සේගේ හිතේ මෛත්‍රිය නැති කරලා කෝප ගන්නන්න ඕන කියලා හිතලා තමයි අර විදිහට අතකෝ ආලෝකෝ යක්කෝ යේන භගවා නික්කම සමන පවිස සමන නික්කම සමන කියලා ඒ විදිහට මේ ආලෝක යක්ෂයා භාගතුන් වහන්සේට එළියට යන්න ආපහු ඇතුළට එන්න කියලා තර්ජනාත්මකව කියන්නේ. ඉතින් එහෙම කියන වෙලාවේ සිද්ධ වෙච්ච සිදුවීම තමයි ඒ කියන්නේ යක්ෂයාගේ සිතේ ඇති වෙච්ච මානසික ස්වභාවය තමයි මේ විස්තර කරන්නේ. යමක් ඔහු කියයිද එය කළසේක. යම්සේ කිරිමව තනය නොබොන දරුවා යමක්දී සුරතල් කරවා කිරිපොවයිද. එසේම භාග්‍යතුන් වහන්සේ යක්ෂයාට ලෝකෝත්තර ධර්මය නැමැති කිරි පෙවීමට ඔහු පැතූ වචන කිරීමෙන් සනසාමෙන් කළසේක. එතකොට හරියට මව් කෙනෙක් දරුවෙකුට කිරිපෝනෝ වගේ නේද? එතකොට ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවනේ. ගොඩාක් බඩගිනිම වෙලාවට ඒ විදිහට කිරිබීවට සමහර වෙලාවට ඒ පුංචි දරුවන්ටත් තරහ යනවනේ. නේද? පුංචි දරුවන්ටත් තරහ යනවා. ඒ තරහ යන්නේ පුංචි දේවල් වලට සමහරලාට. එහෙම. සමහරලාට මේ අසනීප තත්ත්වයක් වෙන්න පුළුවන්. නේද? ඒ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. වේදනාවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ පරිසරයේ තියෙන උෂ්ණත්වය සීතල වෙන්න පුළුවන්. ඒ වගේ පුංචි දෙයක් හේතුවෙන් තමයි දරුවන්ට තරහ යන්නේ. ඒ වගේ වෙලාවට ආහාර ප්‍රතික්ෂේප කරනවා. කිරි ප්‍රතික්ෂේප කරනවා. එහෙමයි. ඒ වෙලාවට මොකද්ද කරන්නේ? යමක් පෙන්නලා නේද? කෙනෙක් පෙන්නලා යමක් පෙන්නලා සුරතල් කරලා තමයි රවටලා තමයි කිරි පොවන්නේ නේ. එහෙමයි. ඉතින් ආන්නේ වගේ භාගතුන් වහන්සේත් මේ යක්ෂයාට එහෙම දෙයක් කළා කියලා කියනවා. යම්සේ පුරුෂයෙක් ලබුයෙහි චතුමදුර පිරවීමට කැමැත්තේ. එතකොට යම් කිසි පුරුෂයෙක් චතුමදුර ලබු ගෙඩියක රඳවන්න. එහෙම නැත්නම් ලබු ගෙඩියකට දාන්න. සෝදානම් වෙනකොට මොකද කරන්නේ? එහි ඇතුළත සෝදයිද? ඒ ඇතුළේ තියෙන මදේ ඉවත් කරන්න ඕනේ. ලබු ගෙඩියේ තියෙන මදේ ඉවත් කරන්න ඕනේ. එහෙම නේද? ලබු කට්ට හදාගන්න ඒ භාජනයක් විදිහට හදාගන්න ඇතුළේ තියෙන මදේ ඉවත් කරන්න ඕනේ. ඒ මදේ ඉවත් කරනකොට සමහරලාට පුංචි ප්‍රමාණයක් ඒ විදිහට ඉවත් කරලා ඒකට වතුර පුරවලා තියෙනවා නරක් වෙන. එහෙමයි. නේ? නරක් වුණාට පස්සේ බොහොම පහසුවෙන් ඒක ගලවලා ඉවත් කරන්න, දිය කරලා අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් කරනවා. ඉතින් එතකොට ඒ වගේ දෙයක් භාග්‍යතුන් වහන්සේත් කළා. මොකද්ද කළේ? එසේම භාග්‍යතුන් වහන්සේද යක්ෂයාගේ සිතෙහි ලෝකෝත්තර චතුමදුර පොරවන කැමැත්තේ. ලෝතුරු ශ්‍රී සද්ධර්මය ඇතුල් කරන්න මොකද කළේ? ඔහුගේ අභ්‍යන්තරෙහි ක්‍රෝධමල සේදීමට තෙවන වර දක්වා නික්මීම් පිවිසීම් කළසේක. අන්න භාග්‍යතුන් වහන්සේත් අර ඇතුළට වැඩියේ සහ පිටට වැඩියේ අර මේ ක්‍රෝධේ නැමැති මල ඒ යක්ෂයාගේ සිතින් ඉවත් කිරීම සඳහා තමයි එහෙම කළේ. ඉක්බිති ආලෝක මේ ශ්‍රමණයා සුවචේ. දැන් ආලෝක යක්ෂයා හිතනවා මං කරන කියන දේ මේ ශ්‍රමණයා කරනවා. එහෙමයි. නේද? හරියම සුවචයි මම කියන දේ අහනවා කියලා දැන් හිතුවා. එහෙමයි. නික්මෙවයි කියන ලද්දේ නික්මෙයි. පිවිසෙවයි කියන ලද්දේ පිවිසෙයි. ඉඳින් මම මේ ශ්‍රමණයා මෙසේම මුළු රෑ වෙහෙස කරවා දෙපයින්ගෙන ගඟෙන් එගොඩට වීසි කරන්නේ නම් මැනවෙයි. පවටි සිතුවිල්ලක් උපදවා 4 වෙනි වරටත්
නික්ම වෙයි කිව්වා. දැන් එතකොට හතරවෙනි වතාවත් කියනවා කොහොම හරි. දැන් උන සුවචයි කියලා දැනගත්තා. එහෙමයි. නේද? සුවචයි කියලා දැනගත්තට මොකද ඒ විදිහට තවදුරටත් මේ විදිහට මම කියන දේ කරනවද කියලා බලන්න. හතරවෙනි වතාවත් කරා. එහෙමයි. එහෙම කළේ නැත්තම් තමයි මොකද්ද කරන්නේ? ගොඩක් දැන් වෙහෙසටපත් කරලා ගඟෙන් ඊතර කකුල් දෙකෙන් අල්ලලා ගඟෙන් පරතරට විසි කරනවා. පවිට සිතුවිල්ලක් උපදවා සතරවෙනි වරටත් නික්කම සමනය කීය. ඒ බැව් දැන භාග්‍යවතුන් වහන්සේ නක්වාහන්තං කීසේක. මෙසේ කී කල්හි ඊට වැඩියෙන් කළ යුතු දෙයක් විමසන්නේ ශ්‍රමණ ප්‍රශ්න විමසිය යුතු යැයි හෝ සිතන්නේය. එය ධර්ම කතාවට පහසුවක් වන්නේ යයි දැන නක්වාහන්තං කීය. එතකොට මෙතන දැන් භාග්‍යවතුන් වහන්සේ නික්මෙන්න කියලා කිව්වට පස්සේ මම එළියට යන්නේ නැහැ. එළියට යන්නේ නැත්තේ එයි කියලා අහනවනේ ඊට පස්සේ. එහෙමයි. නේද? ඔන්න ප්‍රශ්නයක් විමසනවා එතකොට. ආන්නේ මේ පුංචි ප්‍රශ්නයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ අල්ලගන්නේ. එහෙමයි. මේ ප්‍රශ්නෙට ඒ ආලෝක යක්ෂයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙමයි. එතකොට තව ප්‍රශ්න අහයි කියලානේ භාග්‍යවතුන් වහන්සේ මේ කරේ. එහෙමයි. නේද? උපක්‍රමශීලීව කරේ. එතකොට මෙතන සඳහන් වෙනවා නක්වාහන්තං කීය. එහි න යනු ප්‍රතික්ෂේපයයි. කවුරුද දන්නවනේ න කියලා කියන්නේ නැහැ කියලා කියන එකනේ ප්‍රතික්ෂේපිතයි. ඒ වගේම මහ ප්‍රාණ කෝ කියලා කියන්නේ අවධාරණයයි. හැම අවස්ථාවකම ගොඩාක් අවස්ථාවලදී මේ අවස්ථා සම්බන්ධයේ සිදු කිරීම සඳහා අවධාරණය සඳහා කෝ කියන අක්ෂරය යොදනවා. ඒ වගේම අහං කියලා කියන්නේ තමන්ටනේ. තමා ඇඟවීමට නක්වාහන්තං. තං කියලා කියන්නේ එතන හේතු වචනයයි. එතකොට තං කියලා කියන්නේ එතන හේතු කියලා කියන එක. එයින්ම මෙහි යම් හේකින් ඔබ මෙසේ සිතන්නේහිද? එහි නැවැත්නි මම නික්මෙමි යන්තේ කරණියන්තං කරෝහි. තා විසින් යමක් කළ යුතු නම් එය කරවයි මෙසේ අර්ථය දත යුත්තේය. එතකොට භාග්‍යවතුන් වහන්සේ නැවත කියනවා මම යන්නේ නැහැ නේද? එහෙමයි. ඔබට පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න කියලා කියනවා. ඉක්බිති ආලවක යම් හේකින් පෙරත් ආකාශයෙන් යන වෙලාවෙහි කිම මෙය ස්වර්ණ විමානයක්ද නැතහොත් රජත මණි විමාන වලින් එකක්ද කියා බලන්නෙමුයි. මෙසේ තමාගේ විමානයට පැමිණි ඉර්ධි සම්පන්න තාපස පරිබ්‍රාජකයෙක් ප්‍රශ්න විමසා විසඳීමට නැහැකි වූවන් චිත්ත ව්‍යාකූලත්ව ආදීන් වෙහෙසවයිද එහින් භාග්‍යවතුන් වහන්සේද එසේ වෙහෙස කරවන්නේ මැයි සිතමින් පඤ්ඤන්තං ආදී කීය. දැන් එතකොට ඔන්න ප්‍රශ්න අහනවනේ. ප්‍රශ්න අහන්න උත්සාහ කරන්නේ ආලෝක යක්ෂයාට කලිනුත් මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. එහෙමයි. කලින් මොකද වෙලා තියෙන්නේ? තාපසවරු ඒ ආලෝක යක්ෂයාගේ භවන දැකලා නේද? එහෙමයි. ආලෝක යක්ෂයාගේ භවන දැකලා මේක ස්වර්ණ විමානයක්ද? මේක රත්තරන් වලින් හදලා තියෙන එකක්ද? මේක රිදියෙන් හදලා තියෙන එකක්ද? මේක මැණික් වලින් හදලා තියෙන එකක්ද කියලා බලන්න ඇවිල්ලා බලනවා ඇවිල්ලා. නේද? ඉතින් මේ බලපු අවස්ථාවල් වලදී
විමානයට පැමිණි අවස්ථාවලදී ඉදි සම්පන්න තාපසවරු පවා මම මේ ඒ විදිහට මේ ප්‍රශ්න විමසලා පරාජයටපත් කළා තියෙනවා. පරාජයටපත් කළා තියෙනවා. හරි මේ යක්ෂයා හැම වෙලාවම කියන ප්‍රශ්න ටිකක් තියෙනවා. එහෙම නේද? හැමදාම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට කලින් උත්තර ලැබුණේ නැහැ. එහෙමයි. ඔහුගේ ප්‍රශ්නය කොහෙන් පැමිණියක්ද? දැන් ඔන්න දැන් මේ අහන ප්‍රශ්න ටිකක් තියෙනවනේ. එහෙමයි. නේද? ඒ ප්‍රශ්න ටික කොහෙන්ද මේ යක්ෂයාට ලැබුණේ කියන උත්තරේ දැන් මෙතන තියෙනවා. කොහෙන්ද මේ නැත්තම් අපි හිතන්න පුළුවන් දැන් සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් මේ යක්ෂයෙක් මෙච්චර ධර්ම කාරණු දන්නේ කොහොමද? එහෙමයි. නේද? මෙච්චර ධර්ම කාරණු දන්නේ කොහොමද? කොහොමද මේ යක්ෂයා ඒ ප්‍රශ්න ටික දැනගෙන තියෙන්නේ කියලා දැන් ඔන්න මෙතන සඳහන් වෙනවා. ඔහුගේ මව්පියෝ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ඇසුරු කොට ප්‍රශ්න 8ක් විසඳුම්ද සහිතව උගත්හ. මේ යක්ෂයාගේ අම්මයි තාත්තයි දෙන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දැනගෙන තියෙනවා ප්‍රශ්න 8ක් සහ ඊට විසඳුම් 8ක්. ප්‍රශ්නේ සහ ඊට විසඳුම් 8ක් දැනගෙන තියෙනවා. ඒ කියන්නේ ඉගෙනගෙන ඒක කටපාඩම් කරගෙන දැනගෙන තියෙනවා. ඊළඟට ඔහු තරුණ කාලයේහි ආලවකට ඒවා ඉගැන්වූහ. දැන් මේ ආලවක යක්ෂයා තරුණ කාලේ යක්ෂයාටත් මෙඩි උගන්වලා තියෙනවා. දැන් දෙමාපියෝ යම් කිසි දන්න දෙයක් තියෙනවනේ ගණනවනේ දරුවන්ට. ඒ වගේ දෙමාපියෝ මොකද කළේ මේ යක්ෂයාට මේ ටික කියලා දුන්නා. එන්න මේ ප්‍රශ්න සහ පිළිතුරු ටික කියලා දුන්නා. හේ කල්යාත්ම විසඳීම අමතක කළේය. එතකොට දැන් ප්‍රශ්න ටික මතකයි උත්තර ටික මතක නැති වුණා කාලයක් යනකොට. එහෙමයි. දැන් ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන නෙවෙයිනේ මේ එහෙමයි ධර්ම කරුණු කටපාඩමින් ඉගෙන ගත්තේ. එහෙමයි. නේද? කටපාඩමින් ඉගෙන ගත්ත නිසා ඔන්න බලන්න මෙතන මේ යක්ෂයාට අර ප්‍රශ්න ටික විතරක් මතකයි. එහින් මේ ප්‍රශ්න විනාශ නොවේවායි රන් පටක සාදිලිංගම් වලින් ලියා විමානයේ තැබීය. ප්‍රශ්න ටික විතරක් යමක ලියලා මේ සාදිලිංගම් කියලා වර්ගයක් මොනකක් හරි තියෙනවා. ඒකේ ලියලා මොකද කළේ මේ ඒ විමානයේහි පරිස්සම් ඇති තැන දෙක තියලා තියෙනවා. ඒ ප්‍රශ්න ටික තමයි දැන් නැවත මේ තමන්ට තර්ජනයක් වෙන අවස්ථාවවලදී තමන්ට අභියෝගයක් වෙන අවස්ථාවවලදී පාවිච්චි කරන්නේ. මෙසේ මේ බුද්ධ ප්‍රශ්න බුද්ධ විෂයයටම අයත්තේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේලා විසින්ම විසඳිය යුතුයි. එහෙමයි. නේද? ඒ කියන්නේ අනිකුත් අර තාපසයන්ට ඊළඟට පරිබ්‍රාජකයන්ට විසඳන්න පුළුවන් කමක් ලැබුණේ නැහනේ. කොහොමවත් ඒ අයට විසඳන්න බෑනේ මේක. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේලාටම තමයි විශේෂ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ එය අසා යම් හේකින් බුදුන් වහන්සේගේ ලාභයට අනතුරක් බාධාවක් හෝ ජීවිත අන්තරායක් හෝ සර්වඥතා ඥානය ඊළඟට ව්‍යාම ප්‍රභා ආදී විනාශ කිරීමක් හෝ කිසිවකු විසින් කිරීමට නොහැක්කේද එහින් ලෝකයෙහි ඒ අසමාන බුද්ධානුභාවය දක්වන සේක. එතකොට ඒ නිසා තමයි භාගතුන් වහන්සේට කිසිම ලෙසකින් මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කිසිම කෙනෙකුට අභියෝග කරන්න බෑ.
නේද? කිසිම කෙනෙකුට අභියෝගයක් කරන්න බෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි මෙතන සඳහන් වෙනවා නක්වාහන්තං ආවසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ කියලා. ඒ අවසයි ප්‍රශ්නය අවසානයේදී සඳහන් වෙනවා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ඊළඟට බාධන චිත්තය ප්‍රතිෂේධ කොට දක්වා ප්‍රශ්න විමසීමේ උත්සාහය ඇති කරවනසේක්. දැන් බාධාවක් ඇති කරන්නේ නැතුව නේද ප්‍රශ්න විමසන්න තියෙන බාධාව සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා දැන් ප්‍රශ්න විමසන්න තියෙන අවස්ථාව සලසලා දුන්නා. දැන් ඔන්න අර යක්ෂයාගේ හිතේ අර චතුමදුර පුරවන ලබු කැටේ වගේ හිස් කරා. එහෙමයි. නේද? හිස් කරා. දැන් ඒකට දැන් පුරව ගන්න සුදුසු මට්ටමට හැදුවා. එහෙමයි. ධර්මයේ පුරවා ගන්න පුළුවන් විදිහට සකස් කළා. එතෙන්දී මෙතන සඳහන් වෙනවා අපිචතං ආවුසෝ පුච්ච යදා කංකසීති. එහි අර්ථය නම් ඉදින් කැමැත්තෙහිද ඒ අසව. ඔව්. කැමැති නම් අහන්න. ප්‍රශ්න විසඳාලී මෙහිලා මට බරක් නැත. මට කිසිම බරක් නැහැ ප්‍රශ්න වලට උත්තර දෙන්න. නැතහොත් යමක් කැමැත්තෙහිද එය අසව. එහෙම නැත්තම් ප්‍රශ්න විසඳන්න බැරි නම් මං කියන දේ අහන්න. සියල්ල ඔබට විසඳා දෙන්නෙමි. පසේ බුදු අගසව් මහසව් ආදීනට පොදු වූ සර්වඥ ප්‍රචාරණයෙන් පැවරූසේක. එතකොට බුදුරජාණන් වහන්සේලා බුදු අගසව් බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවකයන්ට මහා ශ්‍රාවකයන්ට ආදී හැම ශ්‍රාවකයෙකුටම දේශනා කරන විදිහටම අර ආලෝක යක්ෂයාගෙනුත් විමසනවා. අතකෝ ආලෝකෝ යක්කෝ භගවන්තං ගාථාය අජ්ජභාසේ. එතකොට එහින් කිංසූද විත්තං කිංසු ඉද චිත්තං යනු ධනයයි. එය ප්‍රීති සංඛ්‍යාත වූ චිත්ති සතුටයි. ඒ වගේම මෙතන සඳහන් වෙන දැන් කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං කියලා අහනවනේ. නේද? එතෙන්දී මේ විත්තං කියලා කියන්නේ එතකොට ධනයට. එහෙමයි. එතකොට යක්ෂයා අහන්නේ මේ ලෝකේ තියෙන මේ ලෝකේ ධනෙ ලබා ගන්න කොහොමද කියලා අහන්නේ. නේද? ධනය මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධනය මොකක්ද කියලා අහන්නේ. එතෙන්දී ඒතන ඉඳලා ප්‍රශ්න අහන ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු තමයි මෙතෙන්දී ඊළඟට සාකච්ඡා කරන්නේ. මෙතන සඳහන් වෙනවා සුචින්නම් මනවින් කරන ලද සුඛං කායික චෛතසික ප්‍රීතියයි. ඊළඟ සඳහන් වෙනවා අවහාති සඳහන් වෙනවා ඊළඟට මෙතන සඳහන් වෙනවා අර්ථය හඟවන නිපාතයකි. එතකොට මේ ගාථාවේ තියෙන අර්ථ ටික තමයි දැන් මේ පැහැදිලි කරන්නේ. සාදු තරං අතිශයින් මිහිරි. සාදු තරං කියලා කියන්නේ අතිශයින්ම රසවත් කියලා කියන එකයි. ඒ වගේම රසානං රස සංඤ බවට පත් වූ දේවල කුමන ආකාරයකින් කතං ජීවත් වන්නහුගේ ජීවිතයේ ජීවිතං ගාථා බන්ධන පහසුව පිණිස අනුනාසික සහිතවයි කියනු ලැබේ. කතං ජීවින්
ජීවිතං යන හෝ පාඨයකි. එහි ජීවත් වන්නහුගේ කෙසේ ජීවිතය යන අර්ථයයි. මෙසේ මේ ගාථාවලින් මේ ලෝකෙහි පුරුෂයාට සත්වයාට කුමක්නම් ශ්‍රේෂ්ඨ ධනය වේද මනවින් පුරුදු කරන ලද කුමක් සැපගෙන දෙයිද රසයන් අතුරෙන් කුමක් වඩා මිහිරිද කෙසේ ජීවත් වන්නහුගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨයයිද කීහුද යන මේ ප්‍රශ්න 4 විමසීය. එතකොට ඒ එක ප්‍රශ්නයක් ඇතුලේ නේද? එහෙමයි. එක ගාථාවක් ඇතුලේ ප්‍රශ්න 4ක් එතකොට මුලින්ම විමසනවා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප බුදුන් වහන්සේ විසින් විසඳන ලද ආකාරයටම ඔහුට විසඳා දෙමින් මේ ගාථාව දෙසූසේක. සද්ධීද විත්තං අර කිංසුදු විත්තං කියලා අහවනේ ප්‍රශ්නේ නේද? මොකද්ද ධනය කියලා? ඒ ධනය තමයි එතකොට සද්ධීද විත්තං. එහි යම්සේ හන් රුවන් ආදී ධනය උපයෝගී උපභෝග සුඛයගෙන දෙයිද? එතකොට උපභෝග සැපේ ගෙනලා දෙනවනේ මේ රන් රිදී වගේ දේවල් වලින් නේද? සාපිපාසා ආදී දුක වළක්වයිද? එතකොට දැන් මෙතෙන්දී පාපිපාසා ආදී දුක වළක්වයිද? දිලිඳුකම තුරන් කරයිද? මුතු ආදී රුවන් ලැබීමට හේතු වෙයිද? ලෝක පැවැත්මගෙන එයිද? එසේම ලෞකික ලෝකෝත්තර ශ්‍රද්ධාවද ලෞකික ලෝකෝත්තර ඵලසුවේද ගෙන දෙයි. එතකොට ශ්‍රද්ධාව කියලා කියන දේනොත් ධනෙනොත් ලෞකික ලෝකෝත්තර දෙකම ඒ ලෞකික ධනයත් ලෝකෝත්තර ධනයත් දෙකම ලැබෙනවා කියලා කියන එක තමයි මෙතෙන් දේශනා කරන්නේ. ශ්‍රද්ධා ධූරයට පිළිපන්නහුගේ ජාති ජරා ආදී දුක වළක්වයි. ගුණ දිලිඳුකම තුරන් කරයි. එතකොට මෙතන සඳහන් වෙනවා සද්ධා ධූරයට පිළිපන්නහුගේ ජාති ජරා ආදී දුක වළක්වනවලු. එහෙමයි. එහි තියෙන ගුණය තමයි ගුණ දිලිඳුකම තුරන් කරයි. ඊළඟ සඳහන් වෙනවා සති සම්බොජ්ජංගය ආදී රතන ප්‍රතිලාභයට හේතුවයි. එතකොට ඊළඟට ඒ විදිහට රතනයන් ලැබෙනවනේ. රතනයන් විදිහට හඳුන්වලා දෙනවනේ දැන් මාණික්‍යයන් විදිහට බොජ්ජංග ධර්ම 37 එහෙමයි. නේද? ඒ බොජ්ජංග ධර්ම 37ම මණික් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒක තමයි ශ්‍රද්ධාවෙන් තමයි ඒ මණික් 37ම අපිට ලැබෙන්නේ කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. සද්දෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යඤ්ඤම් පදේසං භජති තත්ත තත්තේව පූජිතෝ. ඔන්න ඊළඟට අටුවාවේ සඳහන් වෙන ගාථාවක්. ශ්‍රද්ධා සම්පන්නයා සීලයෙන් යුක්ත වූයේ කීර්තිය හා සම්පත්ති වලින් සමන්විත වූයේ යම් යම් ප්‍රදේශයක් ඇසුරු කරයිද ඒ තැන්හි පුදනු ලබන්නේය. එතකොට ශ්‍රද්ධා සම්පන්නයා යම් කිසි විදියකින් සද්ධා සම්පන්නව සීල සම්පන්නව ජීවිතය ගත කරන කෙනාට කීර්තිය සහ සම්පත් දේවලින් සමන්විත වූයේ යම් යම් ප්‍රදේශයක් ඇසුරු කරයිද ඒ තැන පොදුනු ලබන්නේ. තමන්ටම ඒක මේ තමන් අර පිදි යුත්තේක් බවට පත් වෙනවා කියලා කියන එක තමයි මේ අටුවාවේ මේ විදිහට සඳහන් වෙන්නේ. සහන් දීර්ඝ විස්තරයක් සඳහන් වෙන නිසා මම හිතන්නේ අද සාකච්ඡාවට ප්‍රමාණවත් මේ ධර්ම කාරණා ටික.
නායක ස්වාමීන් වහන්සේ මේ ආලවක දමනය අපි සූත්‍ර දේශනාව අනුසාරයෙන් සහ අටුවා දේශනාව අනුසාරයෙන් සාකච්ඡා කරමින් ඉන්නා වූ මොහොතක කාලය ඊට හරස් වෙනවා. කෙසේ නමුදු මේ දහම් කාරණාවන් පැහැදිලි කර දුන්නු දහම් කාරණාවන් ඔබ අප සියලු දෙනාටම දෙලොව සුගතිය ඇති කරගන්න හේතුවක් බවට පත්වනවා නොඅනුමානයි. සදහවතුනි, මේ 9 බලන කල බෞද්ධ නාලිකාව සූවිසි පැය මුළුල්ලේම ධර්ම sannivedanaya තුලින් ඔබේ දිවි මඟ සුපෝෂණය කරන්නේ ඔබේ ජීවිතයට යථාබෝධය පසක් කර දීමේ අරමුණෙන්ම තමයි. ඉතින් ඒ අරමුණෙන් අපහා සමග ඒකාත්මික වන ඔබ සියලු දෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයෙන්ම සපිරුණු අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නිමාවට පත් කරන්න කලින් විශේෂ ආශිර්වාද කිහිපයක්ම සිද්ධ කරන්න තියෙනවා. අපි මතක් කරන්නට ඕනේ බෞද්ධ නාලිකාවට පමණක් නොවේ මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එදා මෙදා තුර කාලයක් මුළුල්ලේ මහා සුවිසල් දායකත්වයක් සේවාවක් සිදු කළ බව නොරහසක්. ඉතින් මේ පසුගිය දිනක ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුද හමුදා අධිපතිතුමා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා විශ්‍රාම ගන්නට යෙදුණා. නමුත් ඔහුට නව වගකීමක් පැවරෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය එතුමාට සුභාශිර්වාද එක් කරන්නට වගේම වර්තමාන යුද හමුදාපතිතුමාට සුභාශිර්වාද එක් කරන්නටත් ඒ ශ්‍රී ලංකා යුද හමුදාව මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ලබා දෙන දායකත්වය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරන්නටත් මා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට මේ වැඩසටහන අවසන් වන්නට මත්තෙන් ආරාධනා කරන්නට කැමතියි. පින්නතුනේ අපිට ගොඩාක් විශේෂයෙන් අපේ ජනතාව ගොඩාක් වෙලාවට මුහුණ පහන එහෙම නැත්නම් මුහුණ දෙන දෙයක් තමයි මේ කළගුණ සලකන්නේ නැහැ කියලා කියන කාරණේ නේද? එතකොට යාගේ අය දෝෂාරෝපණයට ලක් වෙනව නිරන්තරයෙන්. ඒ වගේම තමයි ගොඩක් වැදගත් දේවල් මතක තබා ගත යුතු වැදගත් දේවල් අමතක කිරීමෙන් අපිට වර්තමානයේ සහ අනාගතයේ කියන අවස්ථා දෙකේදී ලැබෙන්නට තියෙන දේවල් නොලැබී යනවා. එහෙමයි. අතීතය අමතක කළොත් නේ. ඉතින් ඒ නිසා කළගුණ සැලකීම සහ අතීතයේ සිහිපත් කිරීම ඉතාම වැදගත් වෙනවා අපේ ජීවිතවල. ඒ වගේ අපි මතක තබා ගත යුතු දෙයක් තමයි පෙර අප හැමදෙනාම පෞද්ගලික වශයෙන් නොවේ පොදුවේ ගත්තොත් එහෙම අපේ රටවැසියන් එහෙම නැත්නම් ලංකාවාසී හැමදෙනාම සියලු ජාතීන් සියලු ආගමිකයන් පොදුවේ ගත්තම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි මුහුණ දුන්නු ඉතාම ඛේදජනකම ඒ විදිහට ජන ජීවිතය තමයි 30 වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය. ඒ යුද්ධ සමයේදී එක පුද්ගලයෙකුගේ කෝපයක් නේද? එක පුද්ගලයෙකුගේ සිතේ ඇතිවෙච්ච වෛරයක් කෝපයක් මේ ගත්තොත් එම් විශාල පිරිසකගේ සිත්වල කෝපය ඇතිකරන්න හේතුවක් වුණා. සමහර අයගේ ඒ කෝපය තාමත් නැති වෙලා නැහැ. ඒ වෛරය ක්‍රෝධය කියලා කියන එක තාමත් නැති පිරිසක් ලංකාවෙත් ඉන්නවා, ලෝකේ හැමතැනකමත් ඉන්නවා. ඒ නිසා කොහොම වුණත් මේ කෝපය කියලා කෙනෙක් මේ වෛරය නැතිකරන්න බෞද්ධයන් හැටියටත් ඒ වගේම මේ කුරුළු යුද්ධයේ තියෙන කුරුළුකම තුරන් කිරීම සඳහා ලංකාවට සාමය ඇති කිරීම සඳහා විශේෂයෙන්ම මානුෂික මේහුම නමින් තමයි අපි මේ ඒ විදිහට ඒ අයගේ අර කියපෝ වෛරය නැති කිරීම සඳහා ක්‍රෝධය නැති කිරීම සඳහා අපි කටයුතු කළේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපේ පෙර රජදරුවන් වගේම පෙර රජදරුවන් අපේ ලංකාව මේ මාතෘ භූමිය ආරක්ෂා කරගත්තේ කොහොමද? පරසතුරන්ගෙන්.
එවැනිව විශාල සේනාධි නායකයන් ඒ වගේම ඒ යුද හමුදාපතිවරුන් ඒ වගේම පොලිසියේ සිවිල් ආරක්ෂක බලකාය මේ ආදි වශයෙන් හැමෝම ඒක රාශි වෙලා දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් නේද? මව්පියන්ගේ ආශිර්වාදයෙන් හොඳ දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් මේ රටදැය සුරකින්න රණවිරුව මේ ලෝකයට දායාද කළා තියෙනවා. ඉතින් ඒ වගේ ඊටාම දක්ෂ නිලධාරියෙක් තමයි යුද හමුදාපතිවරයෙක් තමයි අපිට ඒ විදිහට මේ මෑත වකවානුව තුළ අපිට මේ ලංකාවේ ආරක්ෂාව වගේම විශාල කාර්යභාරයක් ශාසනික වශයෙන් ආගමික වශයෙන් ජාතික වශයෙන් සිද්ධ කරන්නට යෙදුණේ. එතුමා තමයි අපේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා නායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න අවදී ඉඳලාම නායක ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍රයෙක් හැටියට එතුමා බෞද්ධ නාලිකාව ඔස්සේ සිද්ධ කරන හැම ශාසනික සමාජීය හැම කටයුත්තකදීම අපේ ඒ විදිහට අපේ අවවාද අනුශාසනා ලබාගෙන එතුමා කටයුතු කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන්ම එතුමා විශ්‍රාම සුවය ලබා ගත්ත පසුගිය දවසේ ඒ විශ්‍රාම සුවය ලැබුවා වගේම එතුමාට තවත් තනතුරක් ඒත් එක්කම ලැබුණා. ඒ වගේ ඒ තමයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර එතුමාට ලැබුණා. ඉතින් එතුමාට ආශිර්වාද කරන නිරන්තරයෙන්ම අපි ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා කියා. ඒ වගේම තමයි අභිනව යුද හමුදාපතිතුමන් ඒ 30 වසරක් තිස්සේ පැවති යුද්ධය නිමා කරන්නට විශාල වශයෙන් වෙහෙසිලා කටයුතු කරන්නට යෙදුණු අපේ ලුතිනන්ට් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන්ට අපේ තුන්වන්ගේ ආශිර්වාද බලයෙන් ඒ දුහුරේ කටයුතු මැනවින් සිද්ධ කරන ගමන් මේ උතුම් වූ මාතෘ භූමිය ආරක්ෂාව වගේම ඒ වගේම සියලුම ජනතාවගේ ආරක්ෂාව වගේම එතුමාගේ ආරක්ෂාවත් තුන්වන්ගේ ආශිර්වාද බලයෙන් සැලසේවා කියලා අපි නිරන්තරයෙන්ම ආශිර්වාද කරන බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැටියට ඒ වගේම සියලුම දෙනාගේ ආශිර්වාදයේ සියලුම ජනතාවගේ බෞද්ධ ජනතාවගේ ආශිර්වාදයත් එතුමන්ට බෞද්ධ නාලිකාව ඔස්සේ මේ ආකාරයෙන් ප්‍රාර්ථනා කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. නායක ස්වාමීන් වහන්සේ ඕනෑම දුෂ්කර අවධියකදී ඒ දුෂ්කරතාවය සමනය කරන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබා දෙන සේවාව අනුපමේයයි. ඉතින් ඒ සමස්ත ත්‍රිවිධ හමුදාවටම ශ්‍රී ලංකා පොලිසියටම ජාතියේ උපහාරය ප්‍රණාමය අපි මේ මොහොතේදී පුද දෙනවා. ඒ වගේම పూర్වෙහිදී නායක ස්වාමින් වහන්සේ ආශිර්වාද කළාක් මෙන් බෞද්ධ නාලිකාවේ කටයුතු වලටද අප්‍රමාණ සේවාවක් සිද්ධ කරපු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ටත් නිදුක් නිරෝගී සුවය අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභිනව යුද හමුදාපති ධූරයට එළඹුණා වූ ලුතිනන්ට් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන්ටත් අපි නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. සදහවතුනි, ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවන් කිහිපයක් සිද්ධ කරන්නට තියෙනවා. බෞද්ධ නාලිකාවේ බොහෝ කටයුතු වලදී තමන්ගේ දායකත්වය නොමදව ලබා දෙන පුණ්‍යවන්ත පිරිසක් තමයි හිඹුටාන මුල්ලේරියාවේ පදිංචි දීපානි මුණසිංහ මවතුමිය ප්‍රධාන හේෂාන් පුතණුවන් ඇතුළු එම පවුලේ පිරිස. ඉතින් ඔවුන් තමයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අභිනව ඒ ගොඩනැගිල්ල ඉදි කරන්නටත් ප්‍රමුඛ වශයෙන් දායකත්වය ලබා දුන්නේ. පසුගිය දිනක බෞද්ධ ගුවන්විදුලිය 11 වන වර්ෂ පූර්ණිය සමරන්නට යෙදුණා. ඒ වගේම බෞද්ධ නාලිකාවෙන් මේ සිද්ධ වන සේවාවද අගයමින් සුවිශේෂී සංඝගත දක්ෂිනාවක් එම පිරිස විසින් සිද්ධ කරන්නට යෙදුණා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසනයෙන් අසීමිතව කැප වූ සියලුම අපවත් වී වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට, ඒ වගේම පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන්ට චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත්,
ඒ වගේම දැනට මාස 11කට පෙර අභාව પ્રાપ્ત වූ MD චන්ද්‍රසිරි පීරිස් මැතිතුමාට සහ දෙපාර්ශ්වයෙන්ම දෙමාපියන් ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට පින්පෙත අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති වත්මන් නායක ස්වාමින් වහන්සේ වන පූජනීය බොරලන්දිය වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම ධර්මදේශනා සඳහා වැඩම කරන්නා වූ මහා ස්වාමින් වහන්සේලාටත් බෞද්ධ නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂ ප්‍රාර්ථනාවක් තිබෙනවා බුද්ධ ශාසනයට සිය දරුවන් පූජා කළ සියලුම ගෞරවනීය දෙමාපියන්ටද උතුම් නිර්වාණයම අවබෝධ වේවා කියන පරම පිවිතුරු ප්‍රාර්ථනාවන් පෙරදැරිව තමයි මේ සංඝගත දක්ෂිනාව පසුගිය දිනක ඔවුන් විසින් ලබා දෙන්නට යෙදුනේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී. ඉතින් ඒ පිරිසට වගේම මේ ආකාරයෙන් බෞද්ධ නාලිකාවේ උන්නතිය වෙනුවෙන් මේ සිද්ධවන සේවාව සියසින් දකින මේ සිද්ධවන සේවාව අගයන බොහෝ දෙනා ධර්ම දාණයට දායක වනවාseම බෞද්ධ නාලිකාවේ දෛනික කටයුතු පවත්වාගෙන යන්නට විටක මේ අතිවිශාල විදුලි පිරිවැය වෙනුවෙන් දායකත්වය ලබා දෙන පිරිස, ඒ වගේම මේ ජල බිල වෙනුවෙන් පිරිවැය ලබා දෙන පිරිස, ඒ වගේම බෞද්ධ නාලිකාවේ තාක්ෂණික උපකරණ මිලදී ගන්න විශාල වශයෙන් දායකත්වය ලබා දෙන පිරිස අපි අතර බොහෝ දෙනා ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටද අපි කෘතඥ වෙනවා මේ අවස්ථාවේදී මේ කටයුතු මුළු ලොව පුරා විසුරුවාලන්නට සවිය ශක්තිය ලැබුණේ ඔබ වැනි පුණ්‍යවන්ත දායක දායිකාවන් නිසාමයි. ඒ වගේම වජිරඥාන නායක ස්වාමින් වහන්සේ සිද්ධ කරන මේ සේවාව අගයමින්ද මේ වැඩසටහන තුලින් සමස්ත ලෝකයාටම ධර්ම දානය බෙදා දීම වෙනුවෙන්ද විශේෂ පරිස්කාර පූජාවක් සිද්ධ කරනවා හේමමාලී රණසිංහ මෞතුමිය. ඉතින් එතුමිය මේ පරිස්කාර පූජාව සිද්ධ කළා ප්‍රාර්ථනා කරන පිවිතුරු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමෘද්ධමත් වේවා. එතුමියත් බලාපොරොත්තු වෙන්නේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම ඒ සියලු දෙනාටද බෞද්ධ නාලිකාවේ හදපිරි ගෞරවයේ පිරිනමමින් මේ සුවිසල් මාධ්‍ය සේවාව දිරිමත් කරමින් ඉදිරියට රැගෙන යන්නට වර්තමානයේදී අපරිමිත සේවාවක් සිදු කරන අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති දුහුරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. මේ සියල්ල අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ එකම එක ප්‍රාර්ථනාවයි, ඒ තමයි පරිපූර්ණ නිවීම. ඒ උතුම් පැතුම එලෙසින්ම සමෘද්ධමත් කරගන්නට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාවම ලැබේවායි අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටත් බෞද්ධ මාධ්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයටත් හදපිරි ප්‍රණාමය පුද කරමින් නිරෝගී සුවය පතමින් අදට සමුගන්නවා සජීව කතං සුලබති පඤ්ඤං වැඩසටහනින්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.